ආයිබෝවන් දරුවනේ හැමෝටම. ඉතින් YouTube live ඉන්න අපේ ආදරණීය දරුවෝ හැකිතාක් ඉක්මනින් ඔයාලගේ link එක share කරන්න. අද දවසේ පන්තිය වෙනුවෙන් දරුවනේ. ඉතින් හැකිතාක් ඉක්මනින් YouTube live ඉන්න දරුවෝ ඉක්මනින් link එක share කරන්න. ඔයාලගේ යාළුවන්ටත් හැකිතාක් ඉක්මනින් YouTube live හරහා සම්බන්ධ වෙන්න කියන අද ඉතාමත්ම විශේෂ දවසක්. ඒ සුවිශේෂත්වය තව ටික වෙලාවකින් මම ඔයාලට කියන්නම්. එහෙනම් හැමෝම හැකි ඉක්මනින් YouTube live ඉන්න දරුවෝ ඔයාලගේ link එක share කරලා යාළුවන්ට එන්න කියන්න ඉක්මනින්. රෝරැසේ අඳි නාලෙසේයන් ලෙලදිදී විදු ලිය පබා රන් රසෙක් වන ලෙසේ නාදනු පාතබ තබා කම්පසේ දෙන සැරදෙසේදෙස බල බලානෙතා ගින් සබා මං කෙසේ පව සම්මෙසේවක සුරලඳුන් දුන් රඟසබා. හරි දරුවනේ එහෙනම් අපි හා පුරා කියලා අපේ ක්ලාස් එක පටන් ගමු. හරිනේ? අපේ පළවෙනි ඩිවයිස් එකේ ළමයි පිරීලා ඉන්නේ. අනිත් ඩිවයිස් එකේ 93ක් ඉන්නම්. තව 6 දෙනෙක්ට අවස්ථාවක් තියෙනවා. ඉක්මනින් ඔයාලගේ යාළුවන්ට ජොයින් වෙන්න කියන්න. හරි. එහෙනම් දරුවනේ අපි ක්ලාස් එක පටන් ගන්නයි හදන්නේ. මට ඔක්කොටම කලින් කියන්න අද දවසේ සිග්නල් ප්‍රශ්න නැහැනේ. හොඳට කතා කරන එක ඇහෙනව නේද? හැමෝම රයිස් හෑන්ඩ් කරන්න ඉක්මනට. හරි. අවුලක් නැහැ හෙනවනේ. හරි. හරි. ඉස්සුරු ආරෝෂ පුතා හරි. හරි. අද දවසේ ගොඩක් ප්‍රශ්න වුණා දරුවනේ. ගොඩාක් ප්‍රශ්න වුණා. හරි දැන් ආයි ෆුල් දැන් ආයි ලොග් වෙන්න බෑ. හරිනේ? අද දවසේ ගොඩාක් ප්‍රශ්න වුණා දරුවනේ. ඒක හේතුව තමයි පළවෙනියටම ඔයාට අපි අද උදෑසන දැම්මා ඊයේ පාන්දර 3ට විතර මම හිතන්නේ link එකක් දාන්න ඇති. ඒ link එකේ passcode එක වැරදි. ඒ නිසා ඔයාලට log වීමේ හැකියාවක් නැති වුණා උදේ 9 මාට තිබ්බ class එක. ඉතින් ඒ ළමයිට log වෙන්න බැරි වුණ නිසා දරුවනේ අපි උදෑසන 9:30ට කරන්න තිබ්බ class එක කරේ නැහැ. අනිත් දරුවන්ට log වෙන්න හැකියාවක් තිබුණේ නැති නිසා. මේක දරුවනේ 10 සහ 11 වෙනි දෙකටම අදාළ ඉතිහාසය පන්ති ඔයාලා දන්නවා. හරිනේ? ඒ නිසා දරුවනේ අපි හිතුවා 10 මාට අපේ සුපුරුදු වෙලාවට class එක කරන්න ඕනේ කියලා. ඉතින් හැමෝම ලොග් වෙලා ඉන්නවා සතුටුයි. හරි. එහෙනම් දරුවනේ අද අපිට කතා කරන්න තියෙන කොටස නම් ඉතාමත්ම වැදගත් කොටසක්. හරිද? ඉතාමත්ම වැදගත් කොටස. ඔව් දරුවනේ ෆ්‍රී ක්ලාස් එකක් පේමන්ට් කරන්නේ නැහැ. ෆ්‍රී ක්ලාස් එකක් ඔයාලගේ 10 11 හැම ළමෙක්ටම එන්න කියන අවස්ථාව තියෙනවා. එහෙනම් දරුවනේ අද අපි කතා කරන කොටස ගොඩක්ම වැදගත් කොටසක්. හරිද? අද දවසේ කතා කරන කොටස දරුවනේ සාකච්ඡා කරන්න තියෙන්නේ සීගිරි ජලමල් පිළිබඳව. මතකයිනේ අපි මේ දක්වා කතා කරගෙන ආවා. අපි දවස් දෙකක් අරගෙන සම්මාත්‍රණ දෙකක් ඔස්සේ දරුවනේ මතකයි වාට අපි වැව් ගැන ලොකු සාකච්ඡාවක් කරා. වැව් ගැන ලොකු සාකච්ඡාවක් කරා. අද දවසේ අපිට තියෙන දරුවනේ මේ සීගිරි ජලමල් ගැන කතා කරන්න. සීගිරි ජලමල් ගැන කතා කරනකොට දරුවනේ ඔයාට මෙහෙම ඔව් ඉස්සලාම 10 පොත කරන්නේ දරුවනේ. හරි 10 පොත කරන්නේ. සීගිරි ජලමල් ගැන කතා කරනකොට දරුවනේ මෙහෙම මට පාඩමේ කියලා දීමේ හැකියාවක් නැහැ. හරිද? ඔයාලව සීගිරියට එක්කගෙන යන්න ඕනේ. ඒවා සියසින් නරඹන්න අත්දැකීම් වලට තියෙන්න ඕනේ. එහෙනම් අද මම ඔයාලා හැමෝම සීගිරියට එක්කන් යනවා. හරිද? සීගිරියට එක්කන් යනවා කවුරුත් අයින් වෙන්න එපා. මේ අවස්ථාව මගේ හැරෙයි. හරිනේ? එහෙනම් හැමෝම මම අද සීගිරියට එක්කන් යනවා දරුවනේ. වොයිස් එක නම් ඇහෙන්නේ නැති වෙයි. සීගිරියට ගියාම වොයිස් එක නම් ඇහෙන්නේ නැති වෙයි. හරිනේ වොයිස් එක ඇහෙන්නේ නැතු වෙයි. නමුත් වීඩියෝ එක ගානට ප්ලේ වෙනවා. ඒ නිසා ඔන්න මම දැන් ඔයාලව සීගිරියට එක්කන් යන්නේ. එහෙනම් අවධානයෙන් බලන් ඉන්න සවුන්ඩ් එක ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිනේ? හා. එහෙනම් හැමෝම අවධානයෙන් බලන් ඉන්න සූදානම් වෙලා ඉන්න. හැමෝටම ඇහෙනව නේද? හැමෝටම ඇහෙනව නේද? කිසිම ප්‍රශ්නයක් නැහැනේ. අත උස්සන්න ඉක්මනට.
හරි. එතකොට දරුවනේ අපි සාකච්ඡා කරේ මේ විදිහට සීගිරි ජලමල් තාක්ෂණය. සීගිරියේ මේ විදිහට ජලමල් තාක්ෂණය කොහොමද කරේ කියන එකට සාක්ෂිනේ. හරි. එහෙනම් කොහොමද කරලා තියෙන්නේ? සීගිරියේ ජලමල් හදලා තියෙන්නේ පීඩනයත් එක්ක. එහෙනම් දරුවනේ පීඩනය වැඩි වෙන්න අර සීගිරියේ ජලමල් තුලින් ඉහළ යන ජල කඳේ ප්‍රමාණය දරුවනේ වැඩි වෙනවා. ඒ වගේම පීඩනය අඩු වෙන්න අර ජල කඳේ උස ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ මේ විදිහට ජලයේ පිටතට මුදා හරින්න විස්කම්භයේ අඩු සහ වැඩි ලෙස සිදුරු යොදලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි දරුවනේ සීගිරියේ ජලමල් යොදාගෙන නිර්මාණ කරලා තියෙන්නේ. ඉතින් අද දවසේ වාට මේ කලවක වань වෙන යෑමට හැකියාවක් නැහැ. ඔයා සීගිරියේ විනෝදචාරිකාවක් වේවා මේ විදිහට සීගිරිය නැරඹීමට ඔයා ගිහිලා තියෙනවා නම් මේ පිළිබඳව ගොඩක් තොරතුරු ඔයා දන්නවා ඇති. ඉතින් දරුවනේ ඊට පස්සේ කියනවා බලන්න දැන් මේ සීගිරියේ ජලමල් ගැන මම කතා කරන්න කියපු විශේෂ දෙයක් තමයි දරුවනේ මේ සීගිරියේ දැන් වැසි සමයේදී මේක වැසි සමයේදී තමයි දරුවනේ ගොඩක් වෙලාවට හොඳටම ක්‍රියාත්මක වෙන්නේ. හරිද? සීගිරියේ ජලමල් ඊටාම විශිෂ්ට ලෙස ක්‍රියාත්මක වෙන දරුවනේ වැසි සමයේදී. එතකොට මේ වැසි සමයේදී ක්‍රියාත්මක වෙන මේ සීගිරි ජලමල් වල රොන් මඩ නැත්නම් මඩ තැන්පත් වෙනවා. දරුවනේ අතීතයේ මේ ස්වභාවික මූලධර්මයන් යොදාගෙන තාක්ෂණය උපයෝගී කරගෙන මේ වගේ නිර්මාණ ඉදි කරා කියනකොට මේ විදිහේ රොන් මඩ නැත්තම් මඩ සහිත ජලය පිටතට අර ජලමල් වලින් යෑම වළක්වන්න දරුවනේ පෙරණයක් සවි කරලා තියෙනවා පෙරණයක්. එහෙනම් දරුවනේ පෙරණයට අර රොන් මඩ සියල්ල එකතු වෙනවා පිරිසිදු ජලයේ විතරයි අර විදිහට ජලමලෙන් එළියට විහිදෙන්නේ. එහෙනම් මෙන්න මේ කියන තාක්ෂණයේ දරුවනේ උපයෝගී කරගෙන තියෙනවා ජලමල් නිෂ්පාදනය කිරීමේදී. ඒක තමයි දරුවනේ පැරග්‍රාෆ් එකෙන් කියන්නේ. හරිනේ? එහෙනම් දරුවනේ අපි මෙච්චර වෙලා කතා කරා දීර්ඝ විස්තරයක් කෙටි විස්තරයක් තමයි දරුවනේ පොතේ නම් දීලා තියෙන්නේ. එනකොට අපි දීර්ඝ විස්තරයක් කතා කරා සීගිරියේ ජලමල් පිළිබඳව. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා ඉතාමත්ම වැදගත් කොටසක් වාස්තු විද්‍යාව ගැන. දරුවනේ මේ වාස්තු විද්‍යාව ගැන කතා කරනකොට හරිද? මේ වාස්තු විද්‍යාවට අදාළ සියලුම අංශ දරුවනේ නිර්මාණය කරලා තියෙන්නේ මේ අතීතයේ තිබ්බ නිර්මාණ අතීතයේ තිබ්බ විද්‍යාව සහ තාක්ෂණය උපයෝගී කරගන්න. මම දවස් දෙකක ඉඳලා කියනවා මේ පාඩමේදී ගම්ම්‍ය වෙන්නේ මේ පාඩමේ ගොඩක් වෙලාවට අන්තර්ගත වෙන්නේ දරුවනේ විද්‍යාව. විද්‍යාත්මක සංකල්ප තමයි මේ පාඩමේ ගොඩක් වෙලාවට අන්තර්ගත වෙන්නේ. මතකයිනේ? මම කලින් දවස් දෙකේදීම විද්‍යාත්මක සංකල්ප අරගෙන ඔයාලට කතා කරලා පෙන්නුවා. උදාහරණ පෙන්නුවානේ. එහෙනම් අද දවසේ අපේ කතා කරන්න තියෙන ඊළඟ මාතෘකාව තමයි දරුවනේ වාස්තු විද්‍යාව කියලා කියන්නේ. වාස්තු විද්‍යාව. දරුවනේ පොතක් එහෙම ළඟට ගන්න අදත් නෝට් එක දෙන්න ඕන නිසා පොතක් පෑනක් මගේ නෝට් එක ලියන බුක් එක තියෙනවනේ හැමෝම ළඟ. ඒ බුක් එක අරගන්න ළඟට නෝට් එක දෙනවා. නෝට් එක දිදී යන්නත් හිතනවා දරුවනේ අර පාඩම එක දිගට ඔයාලට කියාගෙන යනට වඩා ඔයාලගේ කැමැත්ත අනුව තමයි ඒක කරන්න දරුවනේ. ඔයාලගේ කැමැත්ත මට කියන්න. හරි. ඊට පස්සේ දරුවනේ දැන් මේ විදිහට වාස්තු විද්‍යාව ගැන කතා කරනකොට මට විනාඩියක් දෙන්න. හරි. දැන් දරුවනේ වාස්තු විද්‍යාව ගැන කතා කරනකොට මේ පැරණි වාස්තු විද්‍යාව පිළිබඳ අංග රසක් දරුවනේ අපිට අනුරාධපුරයේ සහ පොළොන්නරුව රාජධානිවල නටබුන් පරීක්ෂා කිරීමෙන් දරුවනේ අපට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් දරුවනේ මේ වාස්තු විද්‍යාව ගැන කතා කරනකොට අපිට කතා කරන්න තියෙන අනුරාධපුරයේ සහ පොළොන්නරුව කියන නෂ්ටාවශේෂ. ඒ ප්‍රදේශවල තිබෙන නෂ්ටාවශේෂ තමයි දරුවනේ අපිට ගොඩක් වෙලාවට වාස්තු විද්‍යාව ගැන කතා කරන්න තියෙන්නේ. ලකිඳු පුතා මේක 9 10 සහ 11 ශ්‍රේණිය 10 සහ 11 ශ්‍රේණිය ගිය අවුරුද්දේදී මේ තියෙන තත්ත්වයක් එක්ක දරුවනේ ඔයාලට ඉස්කෝලේදී නම් මේ පාඩම් හරියට ඉගෙන ගන්න බැරි වෙන්නේ නැති. ඒ නිසා අපේ YouTube channel එක මගේ කරන සත්කාරයක් තමයි දරුවනේ දිගටම ෆ්‍රී ඔයාලට මේ විදිහට කරගෙන යන්නේ 10 සහ 11 ශ්‍රේණිය දරුවන්ට. එතකොට දරුවනේ අපිට මේ වාස්තු විද්‍යාව ගැන කතා කරනකොට හොඳේ වාස්තු විද්‍යාව ගැන කතා කරනකොට අපිට මේකට අදාළ සියලුම සාක්ෂි දරුවනේ හොයාගන්න තියෙන්නේ. ඉතාමත්ම වැඩි වශයෙන් හොයාගන්න තියෙන දරුවනේ අනුරාධපුරයේ සහ පොළොන්නරුව කියන දිස්ත්‍රික්ක වලින් හම්බෙන නෂ්ට අවශේෂ උපයෝගී කරගෙන. එතකොට දරුවනේ මේ මගින් හරිද මේ මගින් එකල සිටි විවිධ ශිල්පීන් විශිෂ්ට වාස්තු විද්‍යාත්මක නිර්මාණ ඉදි කර ඇති බව අපට පෙන්වලා දෙනවා. දරුවනේ
හරිද? මේ විදිහට ඒන් ඊටාම විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් ගැන දරුවනේ අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. අධ්‍යයනය කරන්න පුළුවන්. දරුවනේ මැසේජ් දාන්න එපා. මට පාඩම කරන්න එතකොට ඩිස්ටර්බ් වෙනවා. හරිද? දෙකක් කරන්න බැරි නිසා හරි. මම ඔයාලගේ ප්‍රශ්න ඇතුළත් කරන්න වෙලාවක් දෙන්නම්. හොඳ ඒ වෙලාවට විතරක් ඔයාලගේ ප්‍රශ්න දාන්න. එතකොට දැන් අපි වාස්තු විද්‍යාව ගැන කතා කරනකොට මගේ දරුවනේ අපි මුලින්ම කතා කරනවා ගෘහ නිර්මාණය පිළිබඳව. අපේ රටේ පැරණි අතීතයේදී තාක්ෂණය සහ විද්‍යාව උපයෝගී කරගෙන කොහොමද දරුවනේ ගෘහ නිර්මාණයන් ඉදි කරේ? ගෘහ නිර්මාණ කොහොමද ඉදි කරේ? අපි ඒ පිළිබඳව කතා කරනකොට අපිට සාක්ෂි ගන්න පුළුවන් ප්‍රධානතම ස්ථාන දෙක තමයි මගේ දරුවනේ අනුරාධපුරය සහ පොළොන්නරුව කියලා කියන්නේ. අනුරාධපුරය සහ පොළොන්නරුව කියලා කියන්නේ. හරිනේ? ඕකේ. දරුවෝ අනවශ්‍ය මැසේජස් දාන්න එපා. හරිනේ? එහෙම වුණොත් මම chat එක disable කරනවා. හරි. එහෙනම් අපිට මේ පැරණි ගෘහ නිර්මාණ තාක්ෂණය ගැන කතා කරනකොට අපිට මේකට ගොඩක්ම examples ගන්න පුළුවන් වෙනවා. අනුරාධපුරය සහ පොළොන්නරුව කියන යුග වලින් හම්බෙන පැරණි නෂ්ටාවශේෂ වලින්. එතකොට මගේ දරුවනේ කියනවා බලන්න. එකල සිටි මේ විදිහට එකල සිටි විවිධ ශිල්පීන් විශිෂ්ට වාස්තු විද්‍යාත්මක නිර්මාණ කර ඇති බව අපිට පෙන්වලා දෙන්න ගොඩක් සාක්ෂි තියෙනවා. ඒ වගේම තමයි දරුවනේ ඒයින් ඊටා විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් දරුවනේ හරිද? ඊටාම විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙහිදී ඔබට අධ්‍යයනය කරන්නට පුළුවන්. එහෙනම් මගේ දරුවනේ මේ විදිහට ගෘහ නිර්මාණ ක්ෂේත්‍රය ගැන නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පය ගැන කතා බහට ලක් කරනකොට අපිට අනුරාධපුරය සහ පොළොන්නරුව යුගවල තියෙන නෂ්ටාවශේෂයන් උපයෝගී කරගෙන දරුවනේ අපිට ගන්න පුළුවන් වාස්තු විද්‍යාවට අදාළව බෞද්ධ ගොඩනැගිලි, දාගැබ්, බෝධිඝර, පිළිම ගෙවල්, විහාර ගෙවල්, ආරාම, දානශාලා, භාවනා කුටි, රාජමාලිගා, බලකොටු, බෙහෙත්ශාලා ආදී දරුවනේ මෙන්න මේ කියන ගෘහ නිර්මාණ කොටාසයට අපිට ගන්න පුළුවන්. ගෘහ නිර්මාණ කොටාසයට ගන්න පුළුවන්. මොනවද ආයෙ කියමු අපි? මාත් එක්කම කියන්න දරුවනේ පොතේ තියෙන දේවල් ටික කියන්නෝ දිනන්නෝ. ඒ නිසා මාත් එක්කම හැමෝම ප්‍රොනවුන්සියේෂන් කරලා මේ දේවල් ටික පාඩම කරගෙන යමු. එතකොට දරුවනේ මොනවද ගෘහ නිර්මාණ ක්ෂේත්‍ර වලට අදාළ වෙන්නේ? ගෘහ නිර්මාණ ශිල්පයට අදාළ වෙන්නේ මොනවද? ඔව්. බෞද්ධ ගොඩනැගිලි, දාගැබ්, බෝධිඝර, පිළිම ගෙවල්, විහාර ගෙවල්, ආරාම, දානශාලා, භාවනා කුටි, රාජමාලිගා, බලකොටු, බෙහෙත්ශාලා ආදී දරුවනේ අපිට ගෘහ නිර්මාණ ශිල්පයට යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න දරුවනේ උඩම් පැරග්‍රාෆ් එකේ තියෙනවා මේ විදිහට ගොඩනැගිලි තැනීම ඉතා පැරණි කාලයක ඉඳලා දරුවනේ මෙරට පැවති බවට එම සාක්ෂි වලින් අපිට පෙන්වුම් කරන්න පුළුවන්. එහෙනම් දරුවනේ ඔන්න highlight කරගන්න සුදුසු ස්ථානයක් තියෙනවා. මේ පැරණි ගෘහ නිර්මාණය ගැන කතා කරනකොට මගේ දරුවනේ අතීතයේදී විද්‍යාව සහ තාක්ෂණය උපයෝගී කරලා මගේ අතීත මුතුන් මිත්තන් පැරණි ගෘහ නිර්මාණයේ ඉදිකරා කියන සාක්ෂි අපිට ගන්න පුළුවන්. අනුරාධපුරය සහ පොළොන්නරුව කියන තැන්වලින් පැරණි නෂ්ටාවශේෂ උපයෝගී කරගෙන. ඒක පොඩ්ඩක් අන්ඩර්ලයින් කරගන්න. ඊට පස්සේ කියනවා බලන්න මේ අනුරාධපුරයේ ඉදිකරලා තියෙන ජේතවනාරාමය, අබේගිරිය සහ රුවන්වැලි සෑය ආදී මහා ස්තූප සහ ලෝවා මහාපාය ආදී මහල් කිහිපයකින් යුක්ත ගොඩනැගිලි ඉදිකිරීමට දරුවනේ ඊටාම දියුණු විද්‍යාත්මක දැනුමක් සහ එම දැනුම ක්‍රියාවට නැංවීමට අදාළ තාක්ෂණය පිළිබඳ දරුවනේ පුහුණුවක් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. දරුවනේ කියන්න ඕනේ විශේෂ දේ තමයි මේ කාලෙ වෙද්දී මගේ අතීත මුතුමිත්තා විද්‍යාව කියන වචනේ නිර්වචනය දැනගෙන හිටියේ නැහැ. විද්‍යාව කියන වචනේ නිර්වචනය දැනගෙන හිටපො නැති අපේ අතීත මුතුන් මිත්තන් ස්වභාව ධර්මයේ තියෙන මූල ධර්මයන් උපයෝගී කරගෙන මගේ දරුවනේ මේ විදිහේ නිර්මාණ රසක් ඉදි කරන්න සමත් වුණා. මේ විදිහේ නිර්මාණ රසක් දරුවනේ ඒවට අපිට උදාහරණ දෙන්න පුළුවන්. පැරණි කාලයේදී ඉදි කරා දරුවනේ ජේතවනාරාමය, ලෝවා මහාපාය, අබේකිරිය, රුවන්වැලි සෑය. දරුවනේ මේව කොහොමද හදන්නේ? අන්න දරුවනේ ඒකට සුදුසු තාක්ෂණයක් තියෙන්න ඕනේ. විද්‍යාවක් තියෙන්න ඕනේ. මෙන්න මේ තාක්ෂණය අපේ අතීත ඉංජිනේරුවන් අපේ අතීත මුතුන් මිත්තන් භාවිතා කරා. දරුවනේ මම කලින් දවසේ කිව්වා වැව් සෑදීම ගැන කතා කරනකොට ඉතාම ලස්සන කතා කිහිපයක් මම කලින් දවසේ කතා කරා. ඒ වගේම අද දවසේ මම ලස්සන කතා කිහිපයක් කියනවා රුවන්වැලි සෑය ගැන. රුවන්වැලි සෑය හදලා තියෙන දරුවනේ මාර ඇත්තම කිව්වොත් ඒ තාක්ෂණ ගොඩක් වටිනවා දරුවනේ. ඒ නිසා මගේ දරුවනේ මෙන්න මේ විදිහට ස්වභාව ධර්මයේ තියෙන මේ මූල ධර්මයන් අරගෙන තමයි මගේ දරුවනේ
මේ කියන නිර්මාණ අපේ ලංකාව විදි කරලා තියෙන්නේ. දරුවනේ මේ විදිහ තාක්ෂණයක් අතීතයේ මේ විදිහ තාක්ෂණයක් විද්‍යාව භාවිතා කරන්න අපේ රට තමයි දරුවනේ ගොඩක් වෙලාවට මේ විදිහේ නෂ්ටාවශේෂත් එක්ක මේ විදිහේ අපේ પરම්පරා ගානක් තිස්සේ අපේ මුතුන් මිත්තන් කරපු මේ වගේ දේවල් මගින් තමයි දරුවනේ අපේ රටේ මේ විදිහට ආඩම්බරය ගෞරවත්වය රැකෙන්නේ. ඊට පස්සේ කියනවා බලන්න දරුවනේ මේ විදිහේ නිර්මාණ රැසක් කරන්න නම් දරුවනේ ගොඩක් පුහුණුවක් තියෙන්න ඕන. ගොඩක් තාක්ෂණික අතින් දියුණුවක් තියෙන්න ඕන. නේද? මේ විදිහ අති විශාල නිර්මාණ කරන්න තාක්ෂණික පැත්තෙන් දියුණුවක් තියෙන්න ඕනේ. විද්‍යාත්මක පැත්තෙන් දියුණුවක් තියෙන්න ඕනේ. ඒ වගේම ස්වභාව ධර්මයේ තියෙන මූල ධර්මයන් තේරුම් අරගෙන තියෙන්න ඕනේ. මෙන්න මේ ක්‍රියාපටිපාටි ගැන පුළුල් අවබෝධයක් තියෙනවා නම් තමයි දරුවනේ මේ විදිහේ නිර්මාණ රැසක් අපිට කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ කියනවා ශ්‍රී ලංකාවේ උතුරු මැද වියලි කලාපයේ අනුරාධපුරය වැනි ප්‍රදේශයක ඉදිකලා තියෙන රුවන්වැලි සෑය සහ වෙනත් ස්තූපවලට ඕනෑම අවස්ථාවකදී දරුවනේ අකුණු සැර වදින්න පුළුවන්. එහෙනම් දරුවනේ ඔන්න දැනුත් කියන්නේ ඊටාම විශේෂ කාරණයක්. හොඳට අහගෙන ඉන්න. මම ප්‍රශ්න අහනවා මතකයි. කලින් දවසේ මට ඕන එක්කෙනාගෙන් මම අන්මියුට් කරලා ප්‍රශ්න ඇහුවා. මතකයිනේ උත්තර ලබා දුන්න දරුවෝ. එනිසා අද දවසත් මම මේ ක්‍රියාපටිපාටි අනුගමනය කරනවා. හරිද? අද දවසේ කතා කරන්න ඕන කොටස කතා කරලා ඔයාලගෙන් ප්‍රශ්න අහනවා. ඒ නිසා හැමෝම ඉතාමත්ම අවධානයෙන් අහගෙන ඉන්න ඕනේ මෙන්න මේ කොටස. දරුවනේ දැන් මේ විදිහේ නිර්මාණ අපි කරනකොට මේ විදිහේ නිර්මාණ අපි අතීත මුතුන් මිත්තන් කරාම ඉතාම විශිෂ්ට ඉතාමත්ම විශාල නිර්මාණ මේගොල්ලෝ කරන්නේ. අපි එක එක්සැම්පල් එකක් ගමු. අපිට කියන එක්සැම්පල් එක මොකද්ද? අපිට කියන එක්සැම්පල් එක ස්තූප. දරුවනේ ඉතා විශාල සහ ඉතාම උස ස්තූපයක් තමයි රුවන්වැලි සෑය කියලා කියන්නේ. දරුවනේ මේ විදිහට ඉතා උස සහ ඉතා විශාල වශයෙන් මේ විදිහ ස්තූප ගොඩනැගීමේදී දරුවනේ මේ ස්තූප වලට අකුණු සැර වැදෙන්න පුළුවන්. ස්වභාවික උපද්‍රවවල එක් බලපෑමක් වෙන අකුණු වැදෙන්න පුළුවන් මේ චෛත්‍යවලට. නමුත් දරුවනේ අතීතයේ භාවිතා කරලා තියෙන මේ විද්‍යාත්මක සහ සූක්ෂම තාක්ෂණික දැනුමේ ඒ ප්‍රකටකම නිසා මගේ දරුවනේ වර්තමානයේදී පවා රුවන්වැලි මහා සෑයට අකුණු වදින්නේ නැහැ. ඇයි ඒ අකුණු වදින්නේ නැත්තේ දරුවනේ? ඒ පිළිබඳව මේ පාඩමේදී විස්තර කරලා තියෙනවා බලන්න. දරුවනේ මේ විදිහට ඈත අතීතයේ අපේ ලංකාවේ ඉදි කරපු චෛත්‍ය වලට ඒ කොත් වලට අකුණු සැර වදින්න නැති වෙන්න හේතු තියෙනවා. ඒවට අදාළ කරන තාක්ෂණය සහ විද්‍යාත්මක දැනුම එයාලා භාවිතා කරා. කොහොමද? අපේ රටේ ඓතිහාසික වශයෙන් කිසිදු අවස්ථාවක ස්තූප අනතුරකට ලක් වෙලා නැහැ. එහෙනම් කොහොමද අනතුරකට ලක් වෙන්නේ නැති වෙන්න මේගොල්ලෝ අරගෙන තියෙන ක්‍රියාපටිපාටි අන්න කියනවා. මොකද්ද කියන්නේ දරුවනේ? මේ විදිහට මේ ගොඩනැගිල්ල ආරක්ෂා කර ගැනීමට මගේ දරුවනේ අවශ්‍ය කරන්නා වූ විද්‍යාත්මක ආදේශනය යෙදීමට පැරණි කාලේ ඉංජිනේරුවන් විසින් කටයුතු සම්පාදනය කරලා තියෙනවා. එහෙනම් දරුවනේ ඔයාලා දන්නව විද්‍යාවට ඉගෙනගෙන තියෙනවා අකුණු සැර වැදෙන්නේ කොහොමද කියලා. නැත්නම් අකුණක් හටගන්නේ කොහොමද? ඒක නවා විද්‍යාවෙත් ඉගෙනගෙන තියෙනවා. කොහොමද මගේ දරුවනේ අකුණක් හටගන්නේ? කොහොමද අකුණු සැර හටගන්නේ? දන්නවා ප්‍රතිවිරුද්ධ විද්‍යුත් ආරෝපණ වලින් සමන්විත වලාකුළු එකිනෙක අතර දරුවනේ විදුලිය හෝමාරු වෙලා තමයි අකුණු සැර ඇති වෙන්නේ. මේ වලාකුළු එකිනෙක ඇතිල්ලලා ස්පර්ශ වෙලා මෙහෙම තමයි දරුවනේ අකුණු ඇති වෙන්නේ. ප්‍රතිවිරුද්ධ ආරෝපණ, ධන ආරෝපණ සහ ඍණ ආරෝපණ මේ විදිහට දරුවනේ එකතු වෙලා තමයි අකුණු සැර ඇති වෙන්නේ. වලාකුළු එකින් එක ඇතිල්ලලා ස්පර්ශ වෙලා ඒ විදිහට තමයි දරුවනේ අකුණු සැරක් ඇති වෙන්නේ. අකුණක් ඇති වෙන්නේ. එහෙනම් දරුවනේ මේ විදිහට විද්‍යුත් ධාරාවක් පොළවට පැමිණෙනවා. ඒවට සාක්ෂි තියෙනවා. පොළවේ යම්සි ස්ථානයකට දරුවනේ අකුණු සැර වැදෙනවා. නමුත් කියන්න ඕනේ විශේෂ දේ තමයි දරුවනේ තවමත් රුවන්වැලි සෑයට වගේ ස්තූප වලට අකුණු සැර වැදෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මගේ දරුවනේ වර්තමානයේදී සහ අතීතයේදී අකුණු සැර වැදෙන්නේ නැති වෙන්න ක්‍රමෝපායන් රසක් අනුගමනය කළා තියෙනවා. මොනවද කියන්නේ දරුවනේ? මෙන්න මෙහෙම කියනවාද බලන්න දරුවනේ මේ විදිහේ අකුණු සැරක දරුවනේ විද්‍යුතය නැත්නම් විදුලි ධාරාව විදුලි සැර අධිකයි මගේ දරුවනේ. මෙන්න මේ නිසා මේ විදිහේ විදුලි ධාරාවක් පොළවට පැමිණෙන්නේ දරුවනේ විදුලි සන්නායකතාවකින් යුත් උසති වස්තුන් හරහා. එහෙනම් දරුවනේ
උස වැඩි වෙන්න මේ උස වස්තුන් හරහා තමයි මගේ දරුවනේ අකුණු සැර පොළවට එන්නේ. පොළවට පතිත වෙන්නේ උස වස්තුන් දිගේ. එහෙනම් උස වස්තුවක් තියෙනවා. හිතන්න එක්සැම්පල් එකක් විදිහට උස ගහක් තියෙනවා. එහෙනම් මේ ගහට අකුණ වැදෙනවා. අන්න ගහ දිගේ දරුවනේ පොළවට භූගත වෙනවා අකුණ. මේ විදිහට තමයි දරුවනේ අකුණක් භූගත වෙන්නේ. එහෙනම් මගේ දරුවනේ මේ විදිහට රුවන්වැලි සෑයත් මේ විදිහට උසයි. ඇයි අකුණ වැදෙන්නේ නැත්තේ දරුවනේ? අන්න අකුණු සැරවලින් ආරක්ෂා වෙන්න දරුවනේ වර්තමානයේ නිවෙස්වලත් අකුණු සන්නායක පාවිච්චි කරලා තිනවා. අකුණු සන්නායක භාවිතා කරනවා. ඒ විදිහ අකුණු සන්නායකයක් තමයි මගේ දරුවනේ රුවන්වැලි මහා සෑයේ කොටට හයි කරලා තියෙන්නේ. එහෙනම් මේ මගින් රුවන්වැලි සෑයටත් දරුවනේ අකුණු සැර වැදෙන්නේ අකුණු සැර වෙදින්නේ. ඒ කියන්නේ රුවන් ප්‍රශ්නයක් එල්ල කරන්න පුළුවන් දරුවනේ රුවන්වැලි සෑයට මෙතෙක් අකුණු සැර වැදිලා නැති ඇයි කියලා. එහෙනම් ඔයාට කියන්න පුළුවන් රුවන්වැලි මහා සෑයේ කොටට මොකද්ද කරලා තියෙන්නේ? අකුණු සන්නායකයක් හයි කරලා තියෙන්නේ. අකුණු සන්නායකයක් සවි කරලා තියෙන්නේ. දරුවනේ මේ අකුණු සන්නායකයට දරුවනේ විශේෂ නමක් කියනවා. විශේෂ නමක් කියනවා. අකුණු සන්නායකයට විශේෂ නමක් කියනවා. මොකද්ද කියන්නේ? වජ්‍ර චුම්බට කියලා කියනවා. වජ්‍ර චුම්බට කියලා කියනවා දරුවනේ. වජ්‍ර කියලා කියන්නේ දරුවනේ අකුණු වලට. නැත්තම් ස්වභාවිකව ජනනය වන්නා වූ විදුලි සැරයට තමයි දරුවනේ අපි වජ්‍ර කියලා කියන්නේ. වජ්‍ර කියලා කියන්නේ. එහෙනම් චුම්බක කියලා කියන්නේ චුම්බට වජ්‍ර චුම්බට කියලා කියන්නේ දරුවනේ චුම්බකවලට. චුම්බකවලට. ඒ කියන්නේ දරුවනේ කාන්දමට. කාන්දමට. ඔයාලගේ භාෂාවෙන් නම් කාන්දමට. එහෙනම් දරුවනේ මේ විදිහේ කාන්දම යන සිංහල යෙදුවෙන් ඇදී ඒම හෝ ඇලීම යන අදහස තමයි දරුවනේ මේ වජ්‍ර චුම්බට කියලා කියන්නේ. වජ්‍ර චුම්බට කියලා කියන්නේ. මේ විදිහට මගේ දරුවනේ අකුණු සැර ඇද ගැනීමට රුවන්වැලි සෑය මුදුනේ සවි කරලා තිබ්බ ව්‍යුහයට අපි කියනවා දරුවනේ වජ්‍ර චුම්බට කියලා. ඔන්න දරුවනේ හැමෝම highlight කරගන්න. හැමෝම highlight කරගන්න මොකද්ද වජ්‍ර චුම්බට කියන වචනේ. වජ්‍ර චුම්බට කියන වචනේ. එහෙනම් දරුවනේ අකුණු වලින් ජනිත වන විද්‍යුතය හැඳින්වීමට අපි භාවිතා කරනවා ස්ථಿತಿ විද්‍යුතය කියන වචනේ. මොකද්ද? ස්ථಿತಿ විද්‍යුතය කියන වචනේ මගේ දරුවනේ භාවිතා කරනවා මේ විදිය අකුණු වලින් ජනිත වන්නා වූ විද්‍යුතය අපි හැඳින්වීමට මොකද්ද භාවිතා කරන්නේ? ඔව් මොකද්ද භාවිතා කරන්නේ? ස්ථಿತಿ විද්‍යුතය කියන වචනේ. ස්ථಿತಿ විද්‍යුතය මොකද්ද? හරි. රුවන්වැලි සෑයේ අත්තිවාරම ගැන කතා කරන්න තියෙනවා. දරුවනේ රුවන්වැලි සෑයේ අත්තිවාරම ගැන කතා කරන්න කලින් මට කියන්නේ මෙච්චර වෙලා කතා කරපු දේවල් ටික ඔයාලට තේරුණාද? දැන් ඔයාලට ප්‍රශ්න ඉක්මනට යොමු කරන්න. ප්‍රශ්න තියෙනවා නම් සහ අනිකුත් දේවල් ඔක්කොම හරි. ඉසුරු පුතා හරි. ඉසුරු අරෝෂ පුතා. අනිත් අය අතුස්සන දරුවනේ මෙච්චර වෙලා කතා කරපු ටික පැහැදිලි නම් රයිස් හෑන්ඩ් කරන්න. හරි ප්‍රශ්න නැහැ. හරි. ඉක්මනට දාන්න. හරි මගේ දරුවනේ. දැන් අපි රුවන්වැලි සෑයේ අත්තිවාරම ගැන කතා කරන්න කලින් අපි පොඩි නෝට් එකකට යමු. හරිනේ අපි පොඩි නෝට් එකකට යමු. හරිනේ නෝට් එකකට යමු. එහෙනම් හැමෝම ඔයාලගේ පොත ගන්න. අපේ ලියන පොත ගන්න. හරිද? අලුතෙන් ආපු ළමයි නම් අද ඉඳලා ලියා ගන්න ලස්සන නෝට් එක ලියා ගන්න. අපි නෝට් එකේ පොඩ්ඩක් ලියලා නැවත සාකච්ඡාවට බඳුන් කරනවා රුවන්වැලි සෑයේ අත්තිවාරම ගැන. රුවන්වැලි සෑයේ ෆ්‍රී දරුවනේ අපි කවදාවත් පේමන්ට් කරන්නේ නැහැ. පේමන්ට් කවදාවත් කරන්නේ නැහැ. ෆ්‍රී තමයි දිගටම කරගෙන යන්නේ. ඕන ළමයෙක්ගෙන් අහන්න අපි කවදාවත් පේමන්ට් නම් අරගෙන නැහැ. හරි. එහෙනම් දරුවනේ හැමෝම අපි ඊළඟ කොටස කතා කරන්න කලින් ඔයාලගේ නෝට් ලියන බුක් එක ගන්න. අරගෙන අපේ අද මාතෘකාවේ කොටස ලියා ගන්න පුළුවන්. අපි අද කතා කරේ මුලින්ම සීගිරිය ජලමල් ගැන. එහෙනම් අනුමාතෘකාවක් ලියා ගන්න. අනුමාතෘකාවක් ලියා ගන්න. සීගිරිය ජලමල් කියලා. සීගිරිය ජලමල්. හරි. අපි කලින් දවසේ 14 වෙනි ප්‍රශ්නෙටනේ YouTube channel එකේ name එක දරුවෝ educational YouTube with ගුරු ගෙදර ඒක type කරනවා නම් ඔයා search කරනවා නම් ගුරු ගෙදර කියන එක සිංහලෙන් type කරන්න ඕනේ. අනිත් ටික ඉංග්‍රීසි වලින් type කරන්න ඕනේ. ඊට පස්සේ එන පළවෙනිම එක තමයි දරුවනේ අපේ channel එකේ වෙන්නේ. හරි. කලින් දවසේ අපි 14 වෙනි ප්‍රශ්නෙට වෙනකන් නේද අපි සාකච්ඡා කරේ? 14 වෙනි ප්‍රශ්නෙට වෙනකන් නේද අපි note එක ලිව්වේ? මට පොඩ්ඩක් දරුවෙක් ඉක්මනට කියන්න note එක දෙන්න. 14 වෙනි ප්‍රශ්නේ හරි ඉසුරු පුතා හරි. හරි කාවින්ද දුව. හරි. එහෙනම් අපිට තියෙනද 15 වෙනි ප්‍රශ්නේ ලියා ගන්න එතන ඉඳලා තියෙන්නේ. හරි. අපි 15 වෙනි ප්‍රශ්නෙට ලියා ගන්න මෙන්න මෙහෙම. 15 වෙනි ප්‍රශ්නය. සීගිරිය බටහිර උද්‍යානයේ
සීගිරියේ බටහිර උද්‍යානයේ දක්නට ලැබෙන විශිෂ්ටතම නිර්මාණය කුමක්ද? දක්නට ලැබෙන විශිෂ්ටතම නිර්මාණය කුමක්ද? දක්නට ලැබෙන විශිෂ්ටතම නිර්මාණය කුමක්ද? උත්තරේ ලියා ගන්න මගේ දරුවනේ සීගිරි ජලමල් කියලා. සීගිරි ජලමල් කියලා උත්තරේ ලියා ගන්න. සීගිරි ජලමල් කියලා උත්තරේ ලියා ගන්න. හරි. ප්‍රශ්නාංක 16 ප්‍රශ්නාංක 16 සීගිරි ජලමල් තාක්ෂණයේ විශේෂත්වය පිළිබඳ විමර්ශනය කර දක්වන්න. ඔන්න මගේ පුතේ දැන් විමර්ශනය කරන්න කියලා තියෙන්නේ. මොකක්ද අපට සිරිමේ විමර්ශනය කරන්න කියලා කියන්නේ? සීගිරියේ ජලමල් තාක්ෂණයේ විශේෂත්වය ගැන විමර්ශනය කරන්න. එහෙනම් දරුවනේ අපි මෙතනදී පොඩි පැරග්‍රාෆ් එකක් ලියන්න ඕනේ. හරිද? පොඩි හැඳින්වීමක් කරන්න ඕනේ සීගිරි ජලමල් ගැන. දරුවනේ මේ කොටස හැමෝම ලියා ගන්න, ලස්සන ලියා ගන්න. හරි. අපි ප්‍රශ්නෙන් ලිව්වේ දරුවනේ මේ සීගිරි ජලමල් තාක්ෂණයේ විශේෂත්වය පිළිබඳ විමර්ශනය කර දක්වන්න කියලානේ. එහෙනම් දරුවනේ මේ ප්‍රශ්නේ අපිට කියන්නේ නොකියා කියන්නේ දරුවනේ මේ ප්‍රශ්නේදී අපි සීගිරියේ තියෙන ජලමල් තාක්ෂණය ගැන යම්කිසි ආකාරයක විස්තරයක් කරන්න ඕනේ නේ. එහෙනම් ඒ විස්තර කිරීමක් තමයි දරුවනේ අපෙන් මෙතනදී විභාගෙදී බලාපොරොත්තු වෙන්නේ. පොඩක් ඡේදයක පොඩි විස්තරයක් කරන්න ඕනේ සීගිරියේ ජලමල් තාක්ෂණය ගැන. හරි. අපි දැන් එහෙනම් මේ විස්තර කිරීම කරන්න යන්නේ. ඔන්න එහෙනම් ලියාගෙන යන්න තියෙන්නේ. හරි. ලියන්න නෝට් එක ලියා ගන්න. මේ ප්‍රශ්නෙට අදාළ නෝට් එක. අඩි 600ක පමණ උසක සිට කාණු පද්ධතියක් හරහා තැනිතලාවට ගලා එන ජලය එකවර හරස් කර ජලයට සැලකිය යුතු පීඩනයක් ලබා දී ජලමල් තනා ඇත. කියලා දරුවෙක් කියනවා දරුවනේ මම ඉක්මනින් මේ පැරග්‍රාෆ් එක කියන්නම් පැන්සලෙන් ලියා ගන්න. අඩි 600ක පමණ උසක සිට කාණු පද්ධතියක් හරහා තැනිතලාවට ගලා එන ජලය එකවර හරස් කර ජලයට සැලකිය යුතු පීඩනයක් ලබා දී ජලමල් තනා ඇත. ඒකටම ලියන්න. එසේ පීඩනය ඇතිවන තැන කාණුවේ ඉහළින් වෘත්තාකාර හැඩයකට සිදුරු විද මීටින් එක එන්න උනොත් දරුවනේ ආයෙ ලින්ක් එකෙන්ම ජොයින් වෙන්න. ඕකේ. හරි. සිදුරු විද ගල් පතුරක් සවිකිරීමෙන් අලංකාර ලෙස ජලයේ ඉහළට විදීම සිදුවේ. ඒකටම ලියා ගන්න. ඉහළ සිට පහළට ජලය ගලා ඒමේදී
එක්වන රොන්මඩ ඉවත් කිරීම සඳහා එක්වන රොන්මඩ ඉවත් කිරීම සඳහා එක්වන රොන්මඩ ඉවත් කිරීම සඳහා ස්වභාවික ගුරුත්ව බලයෙන් ස්වභාවික ගුරුත්ව බලයෙන් පහළට කිඳා බැසීමට පහළට කිඳා බැසීමට ජලය අඩු බැස්මකින් ජලය අඩු බැස්මකින් යාම සඳහා කාණු පද්ධතිය දඟරාකාරව සකසා ඇත දඟරාකාරව සකසා ඇත හරි එහෙනම් දරුවනේ ඔය සීගිරි ජලමාල් තාක්ෂණයේ ගැන විස්තර කරන්න ආවොත් බොරු පම්පෝරි දාන්න එපා ඔය නෝට් එක ලිව්වනම් හොඳටම ඇති සමහර ළමයි ඉන්නවා දරුවනේ නොයේකුත් විදියට වැඩි විස්තර දාලා ලොකු පිටු ගණන් ඡේද ලියන දරුවනේ එනට අර අපිට අවශ්‍ය දේ නැත්තම් ඔයාලට ලකුණු දෙන්නේ නැහැ හරිද අවශ්‍ය දේ නැත්තම් ඔයාලට ලකුණු දෙන්නේ නැහැ ඒ නිසා අත්‍යවශ්‍යම දේ අනිවාර්යයෙන්ම ලියන්න හරි ඊට පස්සේ ලියන්න අපි වාස්තු විද්‍යාව ගැන පොඩ්ඩක් කතා කරානේ ඒක යටතේ අදාළ ප්‍රශ්නේ ලියාගෙන ඉමු අනුමාත්‍රිකාවක් ලියා ගන්න දරුවනේ වාස්තු විද්‍යාව සහ කලා නිර්මාණ වාස්තු විද්‍යාව සහ කලා නිර්මාණ කියන වේගය වැඩි දරුවනේ මේ හිස්ටරි කියන විෂය දරුවනේ මේ අතගගා ලියන්න පුළුවන් විෂයක් නෙමෙයි. ඔයාලා පේපර් එකට ලියනවා නම් හරියට පේපර් එක ලියන දරුවෝ ඉන්නවා නම් ඔයාලා දන්නවා හරිද? ඔයාලා දන්නවා ඔළුව උස්සගෙන අපිට ලියන්න වෙලාවක් නැහැ පේපර් එකටනේ. ඒ කියන වෙලාවත් එක්ක අනිවාර්යයෙන්ම ලියාගෙන යන්න තියෙන හිස්ටරි පේපර් එකේ. ඒ නිසා ටිකක් වේගෙන් ලියන්න. හරිද? මම තව පොඩ්ඩක් හිමීටත් කියන්නේ. හරි. වාස්තු විද්‍යාව සහ කලා නිර්මාණ ලියා ගන්න බැරි වුණ දරුවෝ ඉන්නවා නම් නෝට් එක දෙන්නම් බය වෙන්න එපා. යාළුවෙකින් ඉල්ලලා නෝට් එක දෙන්නම් ඈ. හරි. වාස්තු විද්‍යාව සහ කලා නිර්මාණ යටතේ ලියා ගන්න පළවෙනි ප්‍රශ්නය ලංකාවේ ඉපැරණි වාස්තු විද්‍යාත්මක අංග මොනවාද? ලංකාවේ ඉපැරණි වාස්තු විද්‍යාත්මක අංග මොනවාද? වාස්තු විද්‍යාත්මක අංග මොනවාද? දරුවනේ ලින්ක් එක අපි කලින්ම දැම්මා. හරිද? ටිකක් ඉන්න දුව මම ආයෙ දාන්නම් පස්සේ. හරි. ලංකාවේ ඉපැරණි වාස්තු විද්‍යාත්මක අංග මොනවාද? ලියා ගන්න උත්තර ටික ගෘහ නිර්මාණ ශිල්පය තරදදා පල්ලෙහාට ලියන්න. ගෘහ නිර්මාණ ශිල්පය රුවන්වැලිසෑයේ අත්තිවාරම නගර නිර්මාණය උද්‍යාන නිර්මාණය සනීප ආරක්ෂාව ස්වස්ථතාවය වෛද්‍ය ක්‍රමය යකඩ නිස්සාරණය ඔන්න ඕව තමයි දරුවනේ ලංකාවේ පැරණි වාස්තු විද්‍යාත්මක අංග ගැන කතා කරන්න තියෙන්නේ. හරි. ඉක්මනට නෝට් එක ලියා ගන්න ඔතෙන් වෙනකන්. ඊට පස්සේ නැවත අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. විනාඩියක් දෙන්නම්. ඉක්මනට හැමෝම දූල පුතාලා ගිහිල්ලා වතුර ටිකක් එහෙම බීලා එන්නකෝ. විනාඩියක්. හරි දරුවනේ යාළුවෝ ටික ලොග් වෙනකන් අපි පාඩම කරගෙන යමු. හරිනේ නෝට් එකේ හැමෝම ලියන්න ඇති. අපිට දැන් කතා කරන්න තියෙන දරුවනේ රුවන්වැලිසෑයේ අත්තිවාරම කියන කොටාසය ගැන. දරුවනේ මේ ගැන තමයි අපිට ගොඩාක් වෙලා කතා කරන්න තියෙනවා රුවන්වැලිසෑයේ අත්තිවාරම ගැන. හරිද? ඒ නිසා හැමෝම අවධානයෙන් ඉන්න. ඉක්මනින් යාළුවන්ට ජොයින් වෙන්න කියන්න. හරි. යාළුවා ලොග් වෙන්නේ. හරි. යාළුවා ලොග් වෙයි. දැන් දරුවනේ අපි මෙතන ඡායාරූපයක් දීලා තිනවා පොඩ්ඩක් බලන්න. ඇහෙනව නේද හැමෝටම? ප්‍රශ්නයක් නෑ නේද? රයිස් හෑන්ඩ් කරන්න ඇහෙනව නේද? හරි ඇහෙනවනේ. එහෙනම් දැන් මේ රුවන්වැලිසෑයේ අත්තිවාරම ගැන කතා කරනකොට
ඊට කලින් අපිට ලස්සන ඡායාරූපයක් තියලා තියෙනවා. මොකද්ද මේ ඡායාරූපයෙන් පෙන්눔 කරන්නේ? ඔව් දරුවනේ. මෙතන මේ ඡායාරූපයෙන් පෙන්눔 කරන්නේ අනුරාධපුරයේ ඉඳලා විහිදෙන මහා මාර්ග පද්ධතියක් එකල තිබිලා තියෙනවා. එහෙනම් මේ අනුරාධපුරයේ හරහා ගලා බසින මල්වතුය හරහා ගමන් කිරීමට දරුවනේ එකල මහා මාර්ග ඉංජිනේරුවෝ කළු ගලින් පාලම් දෙනවා. එහෙනම් දරුවනේ මේ තියෙන්නේ ඒ පාලම. මෙතන යන්නේ මල්වතුය. මල්වතුය හරහා ඉදි කරලා තියෙන පැරණි ගල් පාලම තමයි දරුවනේ මේ ඡායාරූපයෙන් පෙන්වු කර. ඉතින් මේක සුන්බුන් තවමත් ඉතිරි වෙලා තියෙනවා. මේ පෙන්눔 කරන්නේ එහෙනම් මල්වතුය ගංගාව හරස් කරලා හදලා තියෙන පැරණි ගල් පාලම. ඊට පස්සේ දරුවනේ එහෙනම් අපිට කතා කරන්න තියෙනවා රුවන්වැලි සෑයේ අත්තිවාරම ගැන. රුවන්වැලි සෑයේ අත්තිවාරම ගැන ප්‍රශ්න නැතුව ඇතිනේ. ප්‍රශ්න නැතුව ඇති. හරි. එහෙනම් දරුවනේ දැන් මේ රුවන්වැලි සෑයේ අත්තිවාරම ගැන කතා කරනකොට හරිද රුවන්වැලි සෑයේ අත්තිවාරම ගැන කතා කරනකොට මේ රුවන්වැලි සෑය ඉදි කරලා තියෙන්නේ කවුද? මට උත්තරේ වන්න. ඔන්න දැන් උත්තරේ වන්න. නැත්නම් ඔයාලකින් උත්තර ඇහුවෙම නෑනේ. හරි උත්තරේ වන්න මට. chat එකට එවන්න. රුවන්වැලි සෑය කවුද ඉදි කරේ? හැමෝම දන්නවා. කමක් නෑ මට උත්තරේ එවන්න. ඉක්මනට එවන්න. ඉමේෂ් පුතා හරි. නිත්මිනි ඉසුරු පුතා භාග්‍යදුව භාග්‍ය සෝරි පුතා හරි හැමෝම දන්න. හරි. රුවන්වැලි සෑය ඉදි කරන්නේ දරුවනේ දුටුගැමුණු රජතුමා විසින්. එහෙනම් දරුවනේ මේ කාලයේ වන විට ශ්‍රී ලංකාවේ ඉදි කරලා තිබ්බ විශාලතම ස්තූපය තමයි වගේ දරුවනේ රුවන්වැලි සෑය කියලා කියන්නේ. හරිද? පැරණි කාලයේදී ඉදි කරපු ඒ ගොඩනැගිල්ලක් පිළිබඳ සෑහෙන තරම් හොඳේ සෑහෙන තරම් දීර්ඝ විස්තරයක් දරුවනේ ලියවිලා තියෙන්නේ රුවන්වැලි සෑය සම්බන්ධයෙන්. එහෙනම් මේ කාලේ තිබ්බ මේ විදිහේ තාක්ෂණයක් මේ විදිහ ස්තූප ගැන කතා කරනකොට අපිට ගොඩක්ම සාක්ෂි හම්බෙන්නේ ගොඩක්ම විස්තර තියෙන්නේ මගේ දරුවනේ රුවන්වැලි සෑය සම්බන්ධයෙන්. එතකොට දරුවනේ විශේෂයෙන්ම මේ රුවන්වැලි සෑය කතා කරන්න තියෙන්නේ. හරිද? විශේෂයෙන්ම කතා කරන්න තියෙන්නේ මේ රුවන්වැලි සෑයේ ස්තූපයේ අත්තිවාරම සකස් කරපු ආකාරය පිළිබඳ විචිත්‍ර වූ විස්තරාත්මක වූ පැහැදිලි කිරීමක් දරුවනේ ඓතිහාසික මූලාශ්‍රවල දක්නට තියෙනවා. හරිම ලස්සන කතාවක්. හරිම ලස්සනයි. අදහ ගන්න බැරි තරම් විදියට තමයි දරුවනේ මේ රුවන්වැලි සෑය අත්තිවාරම සකස් කරලා තියෙන්නේ. කොහොමද? අතීත ඓතිහාසික මූලාශ්‍රවල දරුවනේ ඉගෙන විග්‍රහ කරලා තියෙනවා මෙන්න මේ විදියට බලන්න. ඒ විස්තරයට අනුව දරුවනේ කියනවා පළමුව එම ස්තූපය ඉදි කිරීමට නියමිත ස්ථානයේ රියන් 7ක් ගැඹුරට පොළව හාරලා තියෙනවා. අන්න පළමුව කරලා තියෙන්නේ රියන් 7ක් ගැඹුරට පොළව හාරලා තියෙනවා. ඊට පස්සේ කියනවා අනතුරුව සවිමත් මිනිසුන් ලවා හුණුගල් ගෙන්වා එම වලට දාලා දරුණේ ඒවා කැබලි කරලා ජලය වත් කරලා හම් සපත්තු පැලඳූ ඇතුන් නොදාගෙන දරුණේ පාගල මට්ටම් කරලා දිනන නන්දරුණේ හම් සපත්තු ඇඳගත්ත ඇත්තු ලවා තමයි දරුණේ මේ විදියට පාගවලා මට්ටම් කරලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා ඊට පස්සේ ඒ ගල් අතරට වෙඬරු මැටි නමින් හැඳින්වෙන මැටි වර්ගයක් අතුරලා දරුණේ සවිමත් කරලා තියෙනවා. ඊට පස්සේ ගල් තට්ටුව මත නැවතත් ගල් තට්ටුවක්ද ඒ මත බොරළු තට්ටුවක්ද බොරළු තට්ටුව මත පළිඟු තට්ටුවක්ද පළිඟු තට්ටුව මත ඒ මත ගල් තට්ටුවක්ද අතුරලා තියෙනවා. එහෙනම් දරුණේ මේ විදිහට තමයි රුවන්වැලි සෑය අත්තිවාරම නිර්මාණය කළා තියෙන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න. කොච්චරනම් තාක්ෂණයක් මේ ගැන දැනගෙන ඉන්න ඕනේද? කොච්චරනම් දෙයක් මේ විද්‍යාව ගැන කොච්චරනම් දැනුමක් මෙයාලට තියෙන්න ඕනේද? හම්සපත්තු පැලඳු ඇතුල් ලවා මේව පාගල මට්ටම් කරලා එක එක වශයෙන් ගල් මැටි වර්ග දාලා තට්ටු වශයෙන් දාලා රුවන්වැලි සෑය අත්තිවාරම හදලා තියෙනවා. දරුවනේ ඉන් පස්සේ තව ඉවර නෑ. ඉන් පස්සේ ඒ ගල් තට්ටුව මත නවනීත නම් මැටි වර්ගයක් ආලේප කරලා තියෙනවා. අනතුරුව රසායන දියරයකින් දිය කර ගන්නා ලද දියුල් මැලියම් තවරන ලද ලෝහ දැලක් ඒ මත අතුරු වනු ලැබලා තියෙනවා. ඒ වගේම කියනවා ඒ මත තල තෙල් වලින් තෙමන ලද රත් සිරියල් ගල් දරුවනේ අතුරලා තියෙනවා. රත් සිරියල් ගල්
මෙන්න මේ ගැන දරුවනේ හැමෝම අන්ඩර්ලයින් කරගන්න. මේ විශේෂ කරුණු තියෙන්නේ මේවා අන්ඩර්ලයින් කරගන්න ගොඩක් වටිනවා. මොකද දැන් අපි ඊට පස්සේ කතා කරනවා රුවන්වැලි සෑය ගැන අපිට විස්තර කරන්න තියෙනවානේ. ඒකට මේ විස්තර කරනකොට මේ වගේ දේවල් විස්තර කරාම දරුවනේ ගොඩක් වැදගත් වෙනවා. හරිනේ? හරි. ඊට පස්සේ බලන්න දරුවනේ මේ විදිහට මේ විස්තරයට අවධානය යොමු කරන විට අවබෝධ වන්නේ මගේ දරුවනේ රුවන්වැලි සෑයේ අතිවාරම නූතන කොන්ක්‍රීට් තාක්ෂණය සමාන ක්‍රමවේදයක් දරුවනේ අනුව සකස් කරලා තියෙනවා. එවැනි ශක්තිමත් පදනමක් ඊට යොදා තිබෙන්නේ ඒ මත ඉදිකරන දෙවන්ත ගඩොල් ස්තූපයේ බර දරුවනේ දීර්ඝ කාලයක් තිස්සේ නොනැසී දරා සිටීමට අවශ්‍ය හින්දා. මීට අවුරුදු 2200කට පමණ ඉහත කාලයකදී විශාල ගොඩනැගිල්ලක් ඉදිකිරීම අපේ ඉංජිනේරුවන් කල්පනා කර ආකාරයත් ඒ අනුව ක්‍රියා කර ආකාරයත් දරුවනේ විද්‍යාත්මක සිතිවිල්ලත් මේ නිදසුන මගින් අපිට පැහැදිලි කරන්න පුළුවන්. දරුවනේ බැරි වෙලාවත් එක්සෑම් එකට ආවොත් මොකද්ද? අපේ රටේ හිටපු පැරණි මුතුන් මිත්තන් මේ විද්‍යාව සහ තාක්ෂණය උපයෝගී කරගෙන නිර්මාණ හැදුවා කියන්නේ දරුවනේ අනිවාර්යෙන් ලියන්න රුවන්වැලි මහා සෑය අත්තිවාරම. රුවන්වැලි මහා සෑය අත්තිවාරම ලියන්න. ඊට පස්සේ ලියන්න වැව් සෑදීම. ඊට පස්සේ ලියන්න වැව් සෑදීම. ඊට පස්සේ ඕනනම් දරුවනේ වට ලියන්න පුළුවන් මේ ගෘහ නිර්මාණ ශාස්ත්‍රය ගැන. හරි. එහෙනම් දරුවනේ ගන්න නැවත පොත. ලියන පොත ගන්න නැවත. දැන් ලස්සන නෝට් එකක් ලියන්න යන්නේ. ලොකු නෝට් එකක් ලියන්න යන්නේ. පැන්සල තමයි ගන්න ඕනේ අතට. වේගෙන් ලියන්න තියෙන්නේ. හරි. ලියන ප්‍රශ්නය ප්‍රශ්නාංක 2 අර කොටසටමයි වාස්තු විද්‍යාත්මක සංකල්පය ගැනමයි තාම යන්නේ. හරිද? දෙවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. වාස්තු විද්‍යාව සහ සම්බන්ධ පැරණි ජනයා තුල තිබූ දැනුමේ පරිණතිය පෙන්වන අවස්ථා පොඩි බුලට් එකක් දාන්න. පොඩි බුලට් එකක් දාලා ලියා ගන්න රුවන්වැලි සෑය සෑදීම කියලා. රුවන්වැලි සෑය සෑදීම කියලා ලියන්න. රුවන්වැලි සෑය සෑදීම. අපි පොයින්ට් වශයෙන් ලියමුනේ. පැරග්‍රාෆ් වශයෙන් ලියන්න නැතුව පොයින්ට් දාලා ලියන්න තරු හරි කමක් නැහැ. පළවෙනි තරුව රුවන්වැලි සෑය සෑදීම යටතේ පළවෙනි තරුව රුවන්වැලි සෑය නූතන කොන්ක්‍රීට් තාක්ෂණයට සමාන විදි කර තිබීම. රුවන්වැලි සෑය නූතන කොන්ක්‍රීට් තාක්ෂණයට සමානව ඉදිකර තිබීම. දෙවෙනි තරුව රියන් 7ක් ගැඹුරට පොළව හාරා තිබීම. තුන්වෙනි තරුව එම වලට හුණුගල් දමා ජලය ඉවත් කිරීම. ඊළඟ තරුව හම්සපත්තු පැළඳූ ඇතුන් යොදා පාගා මට්ටම් කිරීම. හරි පුතා මම ඒක ඩිසේබල් කරන්නම්. හරි දිනෙත් පුතාද දිනෙත්ද කොහෙද මට හරියට නම් බලා ගන්න බැරි වුණා. පොඩ්ඩක් ඉන්න දරුවනේ මේ සෙටින් එකේ පොඩ්ඩක් ඩිසේබල් කරන්න දෙයක් තියෙනවා. ඒක ඩිසේබල් කරන්න. ඔයාලට ඩිස්ටර්බ් වෙන දෙයක්. හරි. පොඩ්ඩක් ඉන්න. හරි දැන් අවුලක් නැහැනේ. අර බෙල් අයිකන් එකක සද්දයක් ඇහෙනවලුනේ. බෙල් එකක් වැදෙන සද්දයක් ඇහෙනවා. ඒක දරුවනේ ළමයි ජොයින් වෙද්දි සහ ලිව් වෙද්දි සද්ද ඇහෙන්නේ. ඒක ඩිස්ටර්බ් කියලා කියනවා. මේ නිසා මම ඒක මේ ඩිසේබල් කරා. හරි දැන් අවුලක් නැහැනේ. හරි. අන්තිමට කිව්වේ මොකද්ද? අන්තිම පොයින්ට් එක මේ හම්සපත්තු පැළඳූ ඇතුන් දාගෙන පාගා මට්ටම් කිරීමනේ. හරි. ඊළඟ පොයින්ට් එකේකෙම පහත ආකාරයට මැටි වර්ග සහ ගල් තට්ටු එකතු කරනු ලැබේ. තමිදු පුතා මේ කරන පාඩම 10 ශ්‍රේණියේ 5 වෙනි පාඩමේ කොටසක් කරන්න 11 ළමයින්ට ජොයින් වෙන්න පුළුවන්. හරිද?
පස්වෙනි පාඩමේ දරුවනේ අපි දැන් කතා කරේ රුවන්වැලි සෑයේ අත්තිවාරම් ගැන. ඕකේ? හරි. පහත ආකාරයට මැටි වර්ග සහ ගල් තට්ටු එකතු කරනු ලැබේ. හරි 10 ළමයිනුත් ඉන්න 10 11 ශ්‍රේණි දෙකටම මේක අදාළයි. හරි. පහත ආකාරයට මැටි වර්ග සහ ගල් තට්ටු එකතු කරනු ලැබේ. හරි බලන්නකො පුතා මම පස්සේ කියන්නම්. ඒක යටතේ ලියන්න දරුවනේ මේ දැන් මොනවද මේ මැටි වර්ග කියලා ලියන්නේ? ඔයාලට කැමති විදිහකට ලියා ගන්න. වෙඬරු මැටි ඇතිරීම, වෙඬරු මැටි ඇතිරීම, ගල් තට්ටුවක් ඇතිරීම, හරි දුව. ගල් තට්ටුවක් ඇතිරීම, බොරළු ඇතිරීම, බොරළු ඇතිරීම, පලිඟු ගල් තට්ටුවක් ඇතිරීම, පලිඟු ගල් තට්ටුවක් ඇතිරීම, නවනීත නම් මැටි වර්ගයේ ආලේපය, නවනීත නම් මැටි වර්ගයේ ආලේපය, හරි. ආයෙ ලියා ගන්න ඒකටම නෝට් එක, පැරග්‍රාෆ් එක. රසායන දියරයකින් දිය කරගන්නා දියුල් මැලියම් තවරන ලද ලෝහ දැලක් ඒ මත ඇතිරීම ඒ මත තල තෙල් වලින් තෙමන ලද රත් සිරියල් ගල් ඇතිරීම ආයි චූටි බුලට් එකක් තරුවා විශාල ප්‍රමාණයේ ස්තූපවලට අකුණු සැර වැදීම වැළැක්වීමට අකුණු සන්නායකයක් යෙදීම ඒක යටතේ ලියා ගන්න. අකුණු සැර වැදීම වැළැක්වීමට වර්තමාන නිවෙස්වලට අකුණු සන්නායක යොදා තිබේ. රුවන්වැලි සෑය ඉදිකිරීමේදීද අකුණු සන්නායකයක් යෙදවීමට කටයුතු කර ඇති අතර එය වජ්‍ර චුම්බට නමින් හැඳින්වේ. මෙය රුවන්වැලි සෑයේ මුදුනේ සවි කර ඇත. දරුවනේ අපිට අනිත් දවසේදී ලොකු නෝට් එකක් ලියන්න තියෙන්නේ. පාඩම කතා කරා ලොකු නෝට් එකක් ලියන්න තියෙනවා. සූදානම් වෙලා ඉන්න ඕනේ. හරි. එහෙනම් ආයෙ ලියා ගන්නක දරුවනේ තව පොයින්ට් එකක් දැන් අරක කතා කරලා ඉවරයි. රුවන්වැලි සෑය කතා කරලා ඉවරයි.
ඊළඟ පොයින්ට් එක ලියා ගන්න. නගර සහ උද්‍යාන නිර්මාණයේදී විධිමත්ව සහ ගණිතානුකූල ආකෘතියකට සැලසුම් කර තිබීම. ඒක යටතේ ලියා ගන්න. සීගිරිය නගරය සහ උද්‍යානයේ නිර්මාණය ක්‍රිස්තු වර්ෂ 5 වන සියවස ඉදි කර ඇත. වරහන් අස්සේ ඕනනම් ලියා ගන්න පුළුවන් පළමුවන කාශ්‍යප රජතුමාගේ කාලය කියලා. මෙය මීටර් 200ක් උස ඇති විශාල හුදකලා පර්වතයක මාලිගාවක් සහිතව ඉදි කර ඇත. පර්වතය වටා නැගෙනහිර සහ බටහිර ප්‍රවේශ නාගරික සංකීර්ණයකින් යුක්තයි. ඒවට ආරක්ෂාව පිණිස කිලෝමීටර් 8ක් දිග දිය අගල් තනා ඇත. නෝට් එක ලියා ගන්න බැරි වුණු ළමෙක් ඉන්නවනම් මම නෝට් එක දාන්න ලස්සන ලියපු ළමෙක්ගෙන් නෝට් එක හැමෝම මට එවන්න ලියපු අය අර එව නම්බර් එකට. අද අපි ගොඩාක් වෙලා කතා කරා අපිට අද નિયમિત වෙච්ච ගොඩාක් ඊටමත්ම සුවිශේෂී කාරණා කීපයක් පිළිබඳව. එහෙනම් දරුවනේ අපේ කාල වේලාවත් යන නිසා අපි අදට નિયમિત පාඩම් කොටස මෙතනින් අවසන් කරන්න මගේ දරුවනේ අදට අපි નિયમિત පාඩම් කොටස සාකච්ඡා කරා. හරිද? ගොඩාක් දේවල් අපි කතා කරා, නෝට් ලිව්වා. ඉතින් හැමෝම හොඳින් සම්බන්ධ වුණා දරුවනේ. එහෙනම් අදට નિયમિત අපේ පාඩම් කොටසත් එක්ක අපේ ක්ලාස් එක මෙතනින් අවසන් කරන්න. ඔයාලට ලියු වෙන්න පුළුවන්. ඔයාලගේ වටිනා අදහසත් අපිට යොමු කරලා පන්තියෙන් ලියවීමේ හැකියාවක් තියෙනවා මගේ දරුවන්ට. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. හොඳින් පරිස්සමෙන් ඉන්න. ඔයාලගේ කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිනේ? හරි.